නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුගත තථාගත වරදම්ම චක්‍රවර්ති ස්වාමී වේ භාග්‍යවත් වූ වරියත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි සදහම් දැනුමට අත්කල නැමැති දහම් පොත පාදක කරගෙන ප්‍රශ්නෝත්තර වැඩසටහන සම්පාදනය කිරීමේදී අද දිනට 11 වෙනි වැඩසටහන තමයි යෙදিলা තියෙන්නේ. මීට පෙර අපි වැඩසටහන් 10ක් සම්පාදනය කළ මේ පින්වතුන්ට ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් ශ්‍රවණය කරන්නට දැක ගන්නට අවස්ථාව සැලසෙනවා. අද අපි පින්වතුනි එදා නවත්වපු තැන ඉඳලා වැඩසටහන පටන් ගන්න. 67 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයලා අපි සමාප්ත කළා. අද තියෙන්නේ 68 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කිරීම. එදා අපි නැවැත්තුවේ 67 වෙනි ප්‍රශ්නය සතරක් වූ ඉද්ධිපාද ධර්මය කවරෝද කියන ප්‍රශ්නයට පිළිතුරු සපයලා ඊට පිළිතුරු වශයෙන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා යන සතර ඉද්ධිපාද ධර්මයන් හැටියට තමයි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපි සපයන්නට යෙදුනේ. අද තියෙන්නේ 68 වෙනි ප්‍රශ්නය. අපි බලමු ප්‍රශ්නය කුමක්ද කියලා. මුලින්ම සම්මා සතියට ඇතුළත් වන අංග 4. මේවා නම් කරන්න. එතකොට සම්මා සතිය කියන්නේ පින්නතිනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක්තරා අංගයක්, අංග 8. මෙන්න මේ 4 නම් කරන්න තමයි කියන්නේ. එතකොට මෙතන සතිය කියන්නේ පින්නතුනේ සිහිය. අපි දැන් පිළිතුර බලමු. සතර සතිපට්ඨානය යනු මීට නමකි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන 4 ඒ සතර සතිපට්ඨානයට ඇතුළත් වේ. එය සම්මා සතිය නමින් තමයි නම් කෙරෙන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මාර්ගාංග 8න් පළවෙනි එක තමයි මේ සතර සතිපට්ඨාන. දැන් අපි දන්නවානේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇතුළුව. එයින් පළවෙනි එක තමයි සම්මා සතිය. ඊළඟට තියෙන පින්නතුනේ සතරක් වූ සම්මප්පදන් වීර්යය. ඊළඟට තියෙන්නේ සතර ඉද්ධිපාද. ඊළඟට තියෙන්නේ පංචේන්ද්‍රිය පංච බල ධර්ම 10 5. ඊළඟට තියෙන්නේ බොජ්ජංග ධර්ම 7. ඊළඟට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණාංග 8. මෙන්න මේක තමයි සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම කියලා අපි හඳුන්වන්නේ අපේ ධර්ම මාර්ගයේ ලෝකෝත්තර මාර්ගය. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි මේකේ පැහැදිලි කරන්නේ පළවෙනි එක කායानुපස්සනාව. කාය අනුව බැලීම. අනුව බැලීමනේ පස්සනාව කියන්නේ. ඊළඟට වේදනාව අනුව බැලීම. චිත්තානුපස්සනාව කියන්නේ සිත අනුව බැලීම. ඊළඟට ධම්මානුපස්සනාව කියන්නේ ධර්මානුකාරණා පහක් සහිතව ඒ අනුපස්සනා කිරීම. මේවා ඉතින් ඉදිරියට පැහැදිලිව මේ පින්නතුන්ට අපි මේ විස්තර වශයෙන් පැහැදිලි කරලා දෙනවා. අපි දැන් ඊළඟට බලමු 69 වෙනි ප්‍රශ්නය. බොජ්ජංග ධර්ම කීවැදෑරුම් වෙද්ද? ඒවා පිළිවෙලින් නම් කරන්න. එතකොට මේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්නේ නිවන් අවබෝධ කරගන්නට ඕන නම් ඒ නිවන් අවබෝධ කරන මාර්ග තුනයිනේ. එකක් රහත් බෝධි. ඊළඟට පසේ බුද්ධත්වය. ඊළඟට ලෝතුරා බුද්ධත්වය. මේ තුනට දෙමු පින්වතුනි අනිවාර්යයෙන්ම මේ බොජ්ජංග ධර්ම පුරුදු පුහුණු කරන්න ඕන. මොකද බෝධිපාක්ෂික ධර්ම 37 වැඩන්නේ නැතුව කවර කෙනෙකුටවත් ලෝකෝත්තර වශයෙන් නිවන් දකින්න අරියත් මාර්ගඵල ඥානය උපදවා ගන්න බෑ. ඉතින් අරියත් මාර්ගඵල ඥානය උපදවා නොගත්තොත් එයා තාමත් සසරේ ඉන්නේ. දැන් අපි තාම සසරේනේ. අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණානේ පින්නතුනි. මෙන්න මේ නිසා මේ උත්සාහය සාර්ථක කරගන්න තමයි අපි මේ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මේ පින්නතුන්ගේ බුද්ධිය මතු කළා මේ පින්නතුන්ට ධර්මඥානය ප්‍රබුද්ධ කරලා දෙන්නේ. ඒ නිසා හොඳට මේ දහම් කරුණු තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. විශේෂයෙන්ම සම්මා සතිය තුල ඒ විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාරය ධර්ම මනසිකාරය කරගෙන මේ ධර්මයට ශ්‍රවණය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ බොජ්ජංග ධර්ම
හත කුමක්ද කියලා තමයි මේ 69 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. ඒකේ තියෙනවා පින්නතින් බොජ්ජංග ධර්මය 7ක පිළිතුර වශයෙන් පැහැදිලි කරනවා. බොජ්ජංග ධර්මය 7ක. එනම් සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය යන මේ 7 සප්ත බොජ්ජංග ධර්ම. මේක අපි නැවතත් බලමු. මේ බොජ්ජංග ධර්ම 7 සති සම්බොජ්ජංගයේ පළවෙනි එක. ධම්මවිචේ සම්බොජ්ජංගයේ දෙවෙනි එක. විරිය සම්බොජ්ජංගයේ තුන්වෙනි බොජ්ජංගය. හතරවෙනි එක පීති සම්බොජ්ජංගය. පස්වෙනි එක පස්සද්ධි සම්බොජ්ජංගය. හයවෙනි එක සමාධි සම්බොජ්ජංගය. හත්වෙනි එක උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ බොජ්ජංග 7 වඩන්න ඕන ලෝකෝත්තර වශයෙන් අපි අරියත් මාර්ගඵල ඥාන උපදවාගෙන මේ සසර දුකින් මිදෙන්න. දැන් ඒකට පිළිතුර එච්චරයි. ඊළඟට අපි බලමු 70 වෙනි ප්‍රශ්නේ. සිහිය නැත්තම් සතිය කියලා කියනවනේ. සිහිය පිහිටවන ක්‍රම කීයද? ඒවා නම් කරන්නේ කවර නමකින්ද ඒවා නම් කරන්නේ? එතකොට මේ සිහිය පිහිටවා ගන්න ක්‍රම 4ක් පෙන්වනවා පින්නතුනි. දැන් අපි පළවෙනි ඉස්සෙල්ලා ප්‍රශ්නේදීත් මේක ආව අපට 68 වෙනි ප්‍රශ්නේදී අපි නැවතත් මේක බලමු. සිහිය පිහිටවන ක්‍රම 4ක. අහන්නේ අපි සිහිය පිහිටවන ක්‍රම කීයද කියලාද? ඒවා නම් කරන්නේ කවර නමකින්ද කියලා ඒවා නම් කරන්නේ අපිට ඉල්ලලා තියෙන මේ ප්‍රශ්නේ පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේක පිළිතුර. සිහිය පිහිටවන ක්‍රම 4ක. කය අනුව සිහිය පිහිටවීම 1. වේදනාව අනුව සිහිය පිහිටවීම 1. චිත්තය නැත්නම් සිතවිලි අනුව සිහිය පිහිටවා ගැනීම 1. ධර්මයන් අනුව සිහිය පිහිටවා ගැනීම 1. එතකොට මේක 4 සිහිය පිහිටවා ගන්න ක්‍රම 4. ඒක මේ සාමාන්‍ය සතර සතිපට්ඨානයට අයිති අදාළ කාරණා 4ක් තමයි මේකෙන් නැවත නැවත අපි අර්ථකථනය දෙන්නේ. බලමු ආයිමත් පිළිතුර. සිහිය පිහිටවන ක්‍රම 4ක. කය අනුව සිහිය පිහිටවීම 1. වේදනාව අනුව සිහිය පිහිටවා ගැනීම 1. චිත්තයන් නැත්නම් සිතවිලි අනුව සිහිය පිහිටවා ගැනීම 1. ධර්මයන් අනුව සිහිය පිහිටවා ගැනීම 1. අපි ඒක කෙටියෙන් කියනවා නම් කාය වේදනා චිත්ත ධම්ම යන 4 මීට ආත්මයි. කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන 4 තමයි මේකට අයිති වෙන්නේ. මේ 4 අනුපස්සනා නමින් ව්‍යවහාර වේ. ඇයි මෙතන දැන් කියනෝනේ කායනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා. එතකොට මෙතන අනුපස්සනා කියන්නේ කාය අනුව ඊළඟට අනිතක වේදනාව අනුව ඊළඟට සිත අනුව ඊළඟට ධර්මයන් අනුව මේ විදිහට අනුපස්සනා නැවත සිහිය මෙනෙහි කරලා දීර්ඝ කිරීම තමයි මේ සතර සතිපට්ඨාන 4ෙන් කෙරෙන්නේ. දැන් මේ ප්‍රශ්නෙට මම හිතනවා සෑහෙන පිළිතුරක් ඒ අදාළව අපි කියවුණා. ඊළඟට අපි 71 වෙනි ප්‍රශ්නේ බලමු. නුවණ වසන. ඒ කියන්නේ ප්‍රඥාව ආවරණය කරන. එමෙන්ම ධ්‍යාන උපදවා ගැනීමට බාධා කරන අකුසල ධර්මය කවරද? ඒවා කීයද? දැන් අහන්නේ මොකද්ද? නුවණ වසන. දැන් අපිට ප්‍රඥාව වැහුනොත් ඒ පුද්ගලයාට ලෝකෝත්තර මාර්ගයක් වැහෙනවා. ප්‍රඥාව වැහුනොත් එයාට ලෞකික වශයෙන් තියෙන උපදවා ගන්න තියෙන ධානා අභිඥා පව උපදවා ගන්නට නොහැකියාව ඇති කරනවා. අපි මෙන්න මේ අකුසල ධර්මයේ කවරක්ද කුමක්ද කියලා හොයලා බලමු. ප්‍රඥා දැන් පිළිතුර සපයනවා පොතේ ප්‍රඥාව ආවරණය කරන ඒ ක්ලේශ ධර්මය නීවරණ නමින් හැඳින්වේ. ප්‍රඥාව ආවරණය කරන කුමකින්ද පින්නතුනි? ක්ලේශ ධර්මයන් වන නීවරණ නමින්. එතකොට මේ නීවරණ ධර්ම කීයක් තියෙනවද? අපි කියනවනේ ඒකට පංච නීවරණ කියලා. මෙන්න මේ පහ අපි බලමු පිළිතුර හැටියට. ප්‍රඥාව ආවරණය කරන ඒ ක්ලේශ ධර්මය නීවරණ නමින් හැඳින්වේ. ඒ නීවරණ ධර්මය පහකි. ඒ පහ පංච නීවරණ නාමයෙන් නම් කෙරේ. අපි බලමු මේ පංච නීවරණ ධර්මයන් කුමක්ද කීයද කියලා කොහොමද කියලා නම් වශයෙන්. පළවෙනි එක තමයි කාමච්ඡන්ද නීවරණ. දෙවෙනි එක තමයි පින්නතුනි ව්‍යාපාද නීවරණ. තුන්වෙනි එක තමයි තීන මිද්ද නීවරණ. හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච නීවරණ. පස්වෙනි එක විචිකිච්ඡා නීවරණ. දැන් එතකොට නීවරණ ධර්ම කීයක් තියෙනවද? 5යි. ඒකෙන් මොකද කරන්නේ නීවරණ වලින්? අන්න අර නුවණ ආවරණය කරලා දාන වහනවා සම්පූර්ණයෙන්. ප්‍රඥාව පහළ වෙන්න දෙන්නේ නැහැ. අය කියන්නේ අවිද්‍යාවම තමයි හැදෙන්නේ. මෝහය තමයි පවතින්නේ. මෝහයෙන් දුර වෙලා ප්‍රඥාව ආලෝකමත් කරන්න විද්‍යා ඥාන උපදවා ගන්න නම් මොකද්ද අපි කරන්න ඕන? මෙන්න මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න ඕන, සමුච්ඡේදනය කරන්න ඕන. එතකොට යම්කිසි කෙනෙක් සමුච්ඡේදනය කෙරෙන්න නම් පින්නතුනේ පංච නීවරණයන් ඇත්ත වශයෙන්ම ලෝකෝත්තර මාර්ගය. එතකොට ධානය උපදවා ගන්න උත්තරමයට తాවකාලික වශයෙන් මේ පංච නීවරණ තදංග වික්ඛම්බන වශයෙන් යටපත් කරන්න පුළුවන් ටික කාලයකට.
ඒ නීවරණ ධර්මයන් ටික කලකට යටපත් හැබැයි සම්පූර්ණයෙන් සමුච්ඡේදනය කරලා ඉවර කරලා නැසන්න බෑ. ඒක ලෝකෝත්තර මාර්ගයෙන් තමයි ඒ සිද්ධ වීම කෙරෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ පහ කුමක්ද කියලා නැවතත්. සිතේ ඇති වෙනවා ලෝභය. ඊළඟට සිතේ ඇති වෙනවා ද්වේෂය. සිතේ ඇති වෙනවා මෝහය. මෙන්න මේ ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූලයන් වැඩි වීමට මේ පහ උපකාරයි. යම්කිසි කෙනෙකුගේ සිතේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තිනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ තාක්කල් යාගේ ලෝභසිත පහළ වීම ඉඩකට තියෙනවා. ඒ වගේම ද්වේෂසිත, පටිඝසිත, ව්‍යාපාදසිත පහළ වීම ඉඩකට තියෙනවා. මෝහය පහළ වීම නැත්නම් මුලාටපත් වීම, අවිද්‍යාව පහළ වීම ඉඩකට බොහොම තියෙනවා. අන්න ඒ නිසා මේවා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න බෞද්ධයන් වන අපි හොඳට මේ ක්‍රමවේදය දැනගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නෙට පිළිතුර එච්චරයි පින්නතුනේ. ඒක ප්‍රවාහන. අපි දැන් බලමු 72 ප්‍රශ්නය කුමක්ද කියලා. 70 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. කාමච්ඡන්ද නීවරණය වෙනත් නමකින් නම් කරන්න. එම නීවරණ ධර්ම නැති කිරීමට අපි විසින් කුමක් කළ යුතු වේද කියලා මේ ප්‍රශ්نين අහන්න. දැන් තියෙනවනේ මං කියවනේ කලින් දැන් නීවරණ ධර්ම පහයිනේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තිනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මේ නීවරණ ධර්මයන් අතර කාමච්ඡන්දය නීවරණය වෙනත් නමකින් නම් කරන්න කියලා මේ පොතේ අහන්නේ මේ ප්‍රශ්නෙට 72 එම නීවරණ ධර්මයන් නැති කිරීමට අපි විසින් කුමක් කළ යුතු වේද කියලා කියන ක්‍රියාමාර්ගය කුමක් විදිහට ගන්න ඕනද මේ නීවරණය යටපත් කරන්න නැසන්න කියන එක. අපි බලමු පිළිතුර. කාමරාගයේ නමින් හැඳින්වේද කාමච්ඡන්ද නීවරණයම. කාමරාගය යන පසිඳුරන් පිනීමට ඇති ආශාව. මොකද්ද මේ පසිඳුරන් කියන්නේ? ඉන්ද්‍රිය පහක් තියෙනවනේ අපිට. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා. මෙන්න මේ කාමරාගයෙන් කරන්නේ මොකද්ද පින්නොතිනේ? අපි පසිඳුරන් නිතර පිනවනවා. තෘප්තිමත් කරන්නට, සතුටු කරන්නට උත්සාහ ගන්නවා. මෙන්න මේක තමයි කාමරාගයේ ස්වභාවය. නැත්තම් මේ කාමචන්ද නීවරණයේ ස්වභාවය අපේ මොකද්ද කරන්නේ? අපේ මේ ඇස මගින්, කන මගින්, නාසය මගින්, දිව මගින්, සිරුර මගින් කියන ඉන්ද්‍රියන්ගේ පිනවන්න තෘප්තිමත් කරන තද ආශාවක බැඳලා අපි ගමන් කරනවා. ඒත් අපිට වෙන්නේ මොකද? අපේ සසර ගමන් මඟ දීර්ඝ වෙනවා. සසර තව දික් වෙනවා. කට වෙන්නේ නැහැ නේ. මෙන්න මේ නීවරණ ධර්ම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මොකද්ද බලන්න ඕනේ? මෙන්න මේ ධර්ම ඥානය දිනු කරගෙන මේ නීවරණයන් ප්‍රහාණය කරන්න, Tamanට කරා එන නීවරණයන් අයින් කරන්න, ඉවත් කරන්න අපි උත්සාහ වෙන්න ඕන. අන්න ඒකේ පිළිතුර තියෙනවා. එහෙනම් කාමරාගයේ නමින් හැඳින්වේද කාමච්ඡන්ද නීවරණයමය. කාමරාගය යන පසින්දුරන් පිනවීමට ඇති ආශාවක්. ඇස කන නාසය දිව සිරුර යන ඉන්ද්‍රියන් පිනවීම මෙම නීවරණ ධර්මයන් නිසා සිදු කෙරේ. කය සිත පිනවීම නිසාම සසර තව තවත් දීර්ඝ වෙනවා ඇත. මෙම නීවරණ නැති කර ගැනීමට කාම සම්පත් සුබ විදියට නොසලකා. අපි දැන් නිරන්තරයෙන්ම කාම සම්පත් බලන්නක සුබ විදියටනේ මේක අසුබ විදියට බලන්න ඕනේ. ඒකයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. මෙම නීවරණ නැති කර ගැනීමට කාම සම්පත් සුබ විදියට නොසලකා. එම කාමවත්තුන්ගේ අසුබතාවය දැකිය යුතුයි. ඒක පිළිකුල් කරන ස්වභාවයේ යථාර්ථය දැනගන්න ඕන. මේ කාමච්ඡන්දයෙන් කරන්නේ මොකද්ද? සෑම වස්තුවක් ඇරීම තියෙනවා අපි තද ගිජුකමක් ඇල්මක්. ඒක අපි සුබ වශයෙන් දකින්නේ නැහැ මේ කාමච්ඡ. අපි මේක අසුබතාවයක් දකින්නේ නැහැ. යථාර්ථය අපිට නුවණ පහළ වෙලා නැහැ නේ තාම. ඒක ඉතින් භාවනාවෙන් කරගන්න ඕන කාර්යයක්. එතකොට මෙන්න මේ නීවරණ නැති කර ගැනීමට කාම සම්පත් සුබ විදියට නොසලකා. එම කාමවත්තුන්ගේ අසුබතාවය දැකිය යුතුයි. එහි ආදීනවන් මෙනෙහි කළ යුතුයි. අසුබ භාවනා වැඩිමෙන් කාමච්ඡන්දේ ප්‍රහාණ. අන්න එතකොට යම් වස්තුවක තියෙන කාමච්ඡන්දය තියෙන වස්තුවක් අරගෙන අපි ඒක අසුබතාවයෙන් සුබ නොවන විදියට එහි දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න ඕන මානසික. අන්න ඒ වෙලාවට පින්නතුනි අපිට අර ඒකේ තියෙන ආදීනව දැක්කම අපි ඒක ඇලෙන්නේ නැහැ. නැවත ගිජුව ඊ පස්සේ යන්නේ නැහැ, හඹා යන්නේ නැහැ. මෙන්න මේක තමයි පින්නතුනි මේ කාමච්ඡන්ද නීවරණය වෙනත් නමකින් නම් කරන්න කිව්වම අපි ඒකට කියනවා කාමරාගය නැත්තම් කාමච්ඡන්දය කියලා නීවරණ නාමෙනුත් සඳහන් වෙනවා. දැන් ඊට පිළිතුර ඊටවත් ප්‍රමාණවත්. අපි දැන් බලමු 72 B ප්‍රශ්නේ. අසුබය වැඩි යුතු ආකාර 6ක් ගැන මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවට අනුව පෙන්වා දී ඇත. දැන් මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ පෙන්වලා දිනවා මේ අසුබය වැඩි යුතු ආකාරය. ඇයි අසුබය වඩන්නේ? මේ කාමච්ඡන්දය දුරු කරගන්න හිතේ මේ කාමාශාවන් ඉදුරන් පිනවන ආශාව ප්‍රහාණය කරගන්න, ඉවත් කරගන්න. ඒ මිදෙන්නයි පින්නතුනි. අන්න එහෙනම් ඒකට ආකාර 6ක් පෙන්න දෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවට අනුව පෙන්නලා දෙනවා. අපි බලමු කොහොමද කියලා පිළිතුර මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ එන පරිදි කාමච්ඡන්ද ප්‍රහාණයට අවශ්‍ය වෙන කරුණු 6ක්. කාරණා කීයක් තියෙනවද පින්නතුනි? 6ක්. මෙන්න මේ
අසුබේ දුරු කරගන්නට උගන්වනවා මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කාරණා 6ක්. කාමච්ඡන්දේ ප්‍රහාණය කරගන්න. එයින් ඉවත් වෙන්න, එයින් මිදෙන්න. කුමක්ද? ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තಂತಿ. අසුබ නිමිත්තස්ස උග්ගෝ. අසුබ භාවනාන යෝගෝ. ඉන්ද්‍රියේසු බුත්තද්වාරතා. භෝජනේ මත්තඤ්ඤුත. කල්යාණ මිත්‍රතා සපායත. මෙන්න මේ 6 තමයි පින්නතුනි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ කාමච්ඡන්දේ ප්‍රහාණය කරගන්න. එයින් මිදෙන්නට. ඒ මිදුණ අපිට ඇති ලාභය මොකක්ද? ලෝකෝත්තර මාර්ගයට ප්‍රේෂ්ඨ වෙලා අපිට ගමන් කරන්න පුළුවන් සුගතිය. නැත්තම් දුගතියට වැටෙන්නේ. මෙන්න මේ දුගතියේ මුදවන්නට, සුගතියේ පිහිටවන්නට මහා සතිපට්ඨාන සූත්‍රය අපට අවවාදයක්, ආදර්ශයක්, උපකාරයක් කරනවා පින්නතිනි. මොකද්ද? කාරණා 6කින්. ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තಂತಿ පළවෙනි එක. අසුභ නිමිත්තස්ස උග්ගහෝ අසුභ භාවනාන යෝගෝ තුන්වෙනි එක. ඉන්ද්‍රියේසු බුද්ධාර්ථා හතරවෙනි එක. භෝජනේ මත්තඤ්ඤතා පස්වෙනි එක. කල්යාණ මිත්‍රතා සප්පාය කතා. මේ විදිහට තමයි මේ කාරණා 6 පෙන්වන්නේ. එතකොට 11 සදාරුම අසුභයන්ගේ නිමිති සිතට ගැනීම. ඒක තමයි අසුභ භාවනාවෙන් කරන පළවෙනි කටයුත්ත. මේ 11 සදාරුම අසුභයන් තියෙනවානේ. මේ අසුභයන් 11 අපි ගන්න දස අසුභයත් එක්ක එක. ඊළඟට අසුභ භාවනාවේ යෙදෙන්න ඕන. නිරන්තරයෙන් හිත මානසිකාර කරන්න ඕන, භාවනාවක හිත හදා ගන්න ඕන. මේ පිළිකුල් භාවනා, අසුභ භාවනා, කායේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පසිනුරංගේ සංවරය තියෙන. එහෙම ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් භාවනාවෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්ද බින්නේ? බෑ. අන්න ඒ නිසා අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඊළඟට පළවෙනි එක තමයි ඊළඟ කාර්යය තමයි හතරවෙනි එක. පමණට ආහාර. ඒකතුන් බින්නතුන් මේ ආහාර ගැනීමෙත් අපිට ක්‍රමයක් තියෙනවා. තිබුණු තරමට අපි වළඳන්නේ නැහැ. ඒක යම්කිසි ප්‍රමාණයකට තමයි ආහාර. එහෙම වැඩිපුර ආහාර ගත්තොත් මොකද වෙන්නේ? ඒ ආහාර නිසා දැන් බත්මතේ කියලා එකක් තියෙනවනේ බින්නේ. ඒ ආහාර වැඩි ගත්තා උදරේ පිරෙනවා. එයාට හරි අපහසුතාවක්. ඉතින් එයාට හරියට වැඩ කරගන්න බෑ. විශේෂයෙන් නිදිබර ගතක් ඇති වෙනවා. කම්මැලිකම කුසිතකම ඇති වෙනවා. දීන මිද්දේ ලඟ වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් මොකද කරන්න ඕන? අන්න අර ආහාර ගන්නකොට ආහාරයේ ප්‍රමාණයක් දැනගෙන වළඳන්න පුරුදු වෙනවා. ආහාර ගන්නකොට ගිහි පැවිදි අපි දෙගොල්ලෝ. ඊළඟට කල්යාණ මිත්‍රයන් නැති බව. හොඳට අපිට පින්නතුනේ කල්යාණ මිත්‍රය වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ පිළිකුල් භාවනාවෙන් ප්‍රතිඵල ලබන, ඒ සඳහා උත්සුක වෙන භාවනාන යෝගයෙන් අපි නිතර ඇසුරු කරනවා. එතකොට අපිට ඒගොල්ලන්ගෙන් පූර්ව ආදර්ශයක් ලැබෙනවා. ඒ ආදර්ශය තුළ අපිට සකස් වෙලා ඒ ගමන්ම ගිහිල්ලා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රහාණය කරගෙන ඇත්ත වශයෙන් ඒ තියෙන ආශාව අපිට කාමච්ඡන්ද ආදී නීවරණ අසුභ වශයෙන් දැකලා මේ අපිට ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීමේ පුරුද්දෙන් අපිට බැහැර වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ඒව ගැන අපි නිතරම සුසු කතා කරන්න ඕන. මේ ආරේ රසයි මේක ගුණයි මෙහෙමයි. ඒක නෙමෙයි. එහෙම කරනකොට මොකද කාමච්ඡන්දය තව තව පුළුල් වෙනවා, පුතුල් වෙනවා, පළල් වෙනවා, වැඩි වඩා වර්ධනය වෙනවා. ඒ වෘද්ධිතාවය අපි අඩු කර ගන්න ඕන පින්න. කොහොමද කරන්නේ? අන්න ඒ සුදුසු කතා අපි ගැන නිතර සාකච්ඡාවට බඳුන් කරන්න ඕන. එහෙම කළාම අපිට පින්නොතුනේ කාමච්ඡන්ද ආදී නීවරණ විශේෂයෙන් යටපත් කර ගන්න අවස්ථාව අපිට ලැබෙනවා. ඊළඟට ඒ ප්‍රශ්නයට ඒ පිළිතුර ප්‍රමාණවත්. අපි දැන් 73 වෙනි ප්‍රශ්නය බලමු. ලෞතුරා බුදු බව බුදුවරු දැන් ලෞතුරා බුදුවරු ලෝකේ පහළ වෙනවානේ. 73 වෙනි ප්‍රශ්නේ අපි කියවලා ඉඳපු ප්‍රථමයෙන්ම ලෞතුරා බුදුවරු ලෝ පහළ වන විට පසේ බුදුවරු පහළ වී සිටී නම් ඔහු එම අවස්ථාව ලංවන විට කුමක් කළ යුතුද? අන්න දැන් ලෞතුරා බුදුන් වහන්සේ කෙනෙක් ලෝ පහළ වෙනවා නම් ඒ අවස්ථාව ආසන්න වෙනකොට පසේ බුදුරු ලෝකේ පහළ වෙදී නම් මොකද කරන්නේ? අන්න ඒක අහන්නේ. එතකොට අපි පිළිතුර බලමු. ලෞතර බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර සියලු පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑම කළ යුතුයි. යම්කිසි බෝසත් කුමණෙක් ලෝකේ පහළ වුණා නම් උත්පත්තිය ලැබුණා කුමාරෝත්පත්තිය බෝධිසත්ව අන්න ඒ වෙනකොට පින්නතුනේ ඒගොල්ලෝ දිවසින් බලන්න ඕනේ. ඇයි දිවසින් බලන්නේ? ඒගොල්ලොන්ට තේනවා කොතන හිටියත් මේ දිවස් ඥාණයට පින්නතුනේ විශේෂයෙන් අභිඥා පහක් තියෙනවානේ. ඉතින් විශේෂයෙන් පස්සේ බුදුන්වහන්සේ අභිඥා හයක් නේ ලෝකෝත්තර අභිඥාවත් එක්ක මෙන්න මේ 6 වෙනි අභිඥාව දක්වා තියෙන අභිඥාව වලින් තියෙනවා පින්නතුනේ ඒ ආයත දකින්න පුළුවන් විශේෂ නුවණක් මොකද්ද? අන්නේ අභිඥාව පාදක කරගෙන බලනවා දැන් කවුද ලෝකේ පහළ වෙන්නේ? අන්නේ පහළ වීමේ පූර්ව නිමිත්ත දැක්ක ගමන්ම පින්නතුනේ අර පසේ බුදුන් වහන්සේලා වහා පිරිනිවන් පාන්න ඕන. තමට ආයුෂ කාලය දීර්ඝව තියෙන්න පුළුවන්. නමුත් මේ ලෞතර බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනය පාත්න්න ඒකට උදව්වක් උපකාරයක් හැටියට මේ පින්නත් පසේ බුදුන් වහන්සේලා පසේ බුදු බවෙන් අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න ඕන. දැන් බලමු පිළිතුර. ලෞතර බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර සීල පසේ බුදුන් වහන්සේලා පිරිනිවන් පෑම කළ යුතුය. පසේ බුදුරුන් පහළ වී සිට සමයක කිසිවිටකත් ලෞතර බුදුවරු
බුද්ධත්වයට පත් නොවනු ඇත. ඒ නිසා තමයි පසේ බුදුවරුන් අනුපතිශේෂ නිර්වාණ දාණයට පත් වෙලා උතුම් නිවන් පිරිනිවන් පෑම සිද්ධ කරන්නේ. එතකොට අපිට තේරුම් ගන්න තියෙනවා ළම් කිසි කෙනෙක් ලෞතර බුද්ධත්වයට පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙන්න මනුෂ්‍ය ලෝකේ උපත ලැබනකොටම අර පසේ බුදුන් වහන්සේලා වහාම තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගෙන මෙන්න දැන් බුදුවරේ පහළ වෙන්නේ අපි දැන් පිරිනිවන් පාන්න ඕන කියලා අනුපතිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙනවා. අනුපතිශේෂ කියන්නේ කිසිම සංස්කාරයන්ගේ කියන්නේ ස්කන්ධයන්ගේ ඉතුරුවක් නැතුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තියෙනවනේ පින්නතුනි මේ ස්කන්ධ පහ මේ ස්කන්ධ පහේ කිසිවක් ඉතුරු නැවෙන අනුපතිශේෂ ධාතුවටපත් වෙනවා. අනුපතිශේෂ නිර්වාණ ධාතුව. හරියට කපුරු පිටුවා මොනවද ඉතුරු වෙන්නේ අන්න ඒ විදිහට පින්නතුනි. දැන් ඒකට පිළිතුර මම හිතන්නේ ඉතා ප්‍රමාණවත්. අපි දැන් 74 වෙනි ප්‍රශ්නය බලමු. ප්‍රඥාව නුවණ දියුණු කරගත හැකි ක්‍රමයන් කීයක් දහමට අනුව පෙන්වා දී තිබේද? ඒවන් නම් වශයෙන් සඳහන් කරන්න. දැන් මේ අපිට නුවණ දියුණු කරගන්න තියෙනෝනේ පින්නතුනි මාර්ගයක් යම්කිසි පිළිවෙතක්. ඒක කොහොමද කියලා අහනවා මේ ප්‍රඥාව දියුණු කරගන්නට ක්‍රම කීයක් අපේ බුදුදහමට අනුව පෙන්වා දී තිබේද කියලා මේ අහන්නේ. ඒවන් නම් වශයෙන් සඳහන් කරන්න ඕනේ තියෙන ක්‍රම. අපි බලමු පිළිතුර 74 වෙනි ප්‍රශ්නයට අදාළ සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා වශයෙන් ආකාර තුනකින් නුවණ ප්‍රඥාව වඩා ගත යුතුයි. එතකොට නුවණ වඩා ගන්නට ක්‍රම තුනක් බුදුදහම පෙන්වනවා. එකක් තමයි සුතමය ප්‍රඥාව. ඒ කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම, උතුම් වූ නිර්මල සීසත් ධර්මයේ ශ්‍රවණය කිරීම අන්න ප්‍රඥාවට එක්තරා මාර්ගයක් පළවෙනි එක. දෙවෙනි පියවර තමයි පින්නතුනි චින්තාමය ප්‍රඥා. අන්න අසාගත ධර්මයේ දරාගත් ධර්මයේ මෙනෙහි කර කර මානසිකාර කර කර බලනවා. අන්න ඒක තමයි පින්නතුනි චින්තාමය ප්‍රඥාව. ඊළඟට භාවනාමය ප්‍රඥාව වශයෙන් නුවණ වඩන්නත් පුළුවන්. භාවනාවෙන් කරන්නේ මේ ලෝකයේ තියෙන යම්කිසි ස්කන්ධ මේ සංගත ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කර කර මානසිකාර කර කර අපි බලනවා. ප්‍රත්‍යවේක්ෂා කරගෙන කොහොමද කියන්නේ? අන්නේ බෙද බෙදා විභජනය කරලා බලනකොට මොකද වෙන්නේ පිටුකේ? අන්න එයාගේ භාවනාව දියුණු වෙලා එයාට මේ ලෝකේ අත්හැරලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ස්කන්ධ පහම අත්හරින්න පුළුවන්. රහතුනාම ස්කන්ධ පහම අත්හරින්නේ අනුපතිශේෂ නිර්වාණ ධාතුවට යම් රහතන් වහන්සේ කෙනෙක්, පසේ බුදු කෙනෙක්, ලෝතර බුදු කෙනෙක් පත් වෙන අන්නේ தත්ත්වය උදා කර ගන්න පුළුවන්. එහෙනම් මේ භාවනාව ඉතා වටිනව නේද? ඒ නිසා අපි භාවනාවට මුල් තැන දෙන්න ඕන දවසේ ඉතාම කෙටි කාලයක් සෑම යෝගාවචරයේ භික්ෂුවක් වගේම පින්නතුනි ගිහි පින්නතෙක් ශ්‍රාවකේ තමන්ගේ වටිනා කාලේ පැය 24ක් තියෙනෝනේ අපි. ඕකෙන් කෙටි කාලයක් මේ 20කටවත් ආසන්න ප්‍රමාණයක් දිනේ වෙන් කරගෙන සෑම කෙනෙක්ම සමතය හෝ විදර්ශනාව කරන්න. ඉතින් සමතය කිරීමෙන් නම් තියෙන්නේ පින්නතුනි ඇත්ත වශයෙන්ම ධ්‍යාන උපදවාගෙන බඹලෝ යන්න පුළුවන්. අපි ඉතින් බඹලෝ යන්න නෙවෙයි අපේ බලාපොරොත්තුව සසරින් මිදීම. එහෙනම් සසරින් මිදෙන්න අපි මොකද්ද පින්නතුනි කළ යුත්තේ? නිරන්තරයෙන් මේ පංචස්කන්ධේ නාම රූප වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට නගලා භාවනා කරන්න. මේක පින්නතුනි හැමදාම ලැබෙන වාසනාවක් නෙමෙයි. මේ භාග්‍ය අපිට ලැබෙන්නේ ලෝතර අර්ජුන වහන්සේ නමක් ලෝ පහළ වුණාම තමයි බුද්ධත්වයට එක්ක බුදු සසුනක් පවතින කාලෙක තියෙන ඉතාම උතුම් වටිනා දායාදේ තමයි අපිට ලැබෙන්නේ. අන්නේ විදර්ශනා භාවනා නුවණ. ඉතින් එතකොට සෑම සංස්කාරයන්ගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නගනගා අපි ඒක විභජනය කර කර බලනවා. ඒකනේ මේකට අපි විභජ්‍යවාදී දර්ශනය කියන්නේ මේ බුද්ධ දර්ශනය බෙදලා බලන. යමක් බෙදලා බලනකොට යම් දෙයක ඇත්ත වශයෙන් කිසි දෙයක් නැහැ කියන தත්ත්වයට හිතෙන තත්ත්වයක් එනවා. එතකොට සියල්ල අත්හැරෙන නුවණක් ඊතර ප්‍රඥාවක් පහළ වෙනවා පින්නත්. ඒක තමයි මේකෙන් කියන්නේ. එතකොට සුතමේ ප්‍රඥාව 1, චින්තාමේ ප්‍රඥාව 2, භාවනාමේ ප්‍රඥාව වශයෙන් ආකාර තුනකින් නුවණ ප්‍රඥාව වඩාගත යුතුයි කියලා තමයි පිළිතුරේ. මේන් භාවනාව වඩා ගැනීම තුලින් පහළ කර ගන්නා නුවණ ඊටාම උසස් වේ. එම ප්‍රඥාවද ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව කියලා දෙකක් තියෙනවා. ලෞකික ප්‍රඥාවෙන් කරන්නේ පින්නතිනේ සමතය වඩාගෙන ඒ ඇත්තෝ ඒ යෝගාවචරෝ පින්නතිනේ ධ්‍යාන සම්පත් උපදවාගෙන කාම විශේෂයෙන්ම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව වශයෙන් තියෙන මේ ධානාංග 5 ඊළඟට 4 ඊළඟට 3 ඊළඟට 2 ඊළඟට 1 වශයෙන් ඇවිල්ලා උපේක්ඛා ඒකාග්‍රතාව සිත වශයෙන් පංචම ධානයට සිත එනකොට ඊටා උත්තරීතර නුවණක් යාට යන්න. යාට මේ අවස්ථාවේදී පුළුවන් පින්නතිනේ තමන්ට මේ අවිඥා වශයෙන් ඉන්දිවිද දිබ්බසෝත පරිචිත්ත විජා උබ්බේනිය දිබ්බ චක්කෝ කියන මේ පංචාකාරෝ අවිඥා පහම ලෞකික වශයෙන් ඒකත් ඉතින් ලොකු නුවණක්. දැන් ලෝතර අභිඥාන මහන්තේට පසේ විඥාන මහන්තේලාට මහරහතන් වහන්සේලාට මේ සුස්ක විදර්ශක හැර
අනිත් සියලුම රහතන් වහන්සේලාට මේ නුවණ තියෙනවා පින්නත්. ඒ පංච අභිඥා උපදවා ගන්න සෑම කෙනෙක්ම සමත භාවනාවෙන් සිත දියුණු කර ගන්න ඕන. පංචම ධානය දක්වා සිත වඩා ගන්න ඕනේ. ඒ වඩා ගන්නකොට ඉතින් අත් වශයෙන් 40 දීපාද ධර්ම හතරක් මනමින් විශේෂයෙන් ප්‍රණීත වශයෙන් වඩන්න ඕන. ඊළඟට තියෙනවා පින්නතින් පංච වසිතා කියලා ආවර්ජන සමාපජ්ජන අධිඨාන උට්ටාන ප්‍රත්‍යය මේ පහත් මනමින් වඩා ගන්න ඕන. අන්න එහෙම කරගත්ත උත්තමයට පින්නතින් පංචම ධානයේදී සිත ආවම ඒ පස්වෙනි තලයේදී චතුර්ථ ධානය භූමියට ආйти මෙන්න මේ පස්වෙනි සදහම් සිතේ පුළුවන් පින්නතින් තමන්ට නෝන උපදවාගෙන මේ අභිඥා පහ උපදව ගන්න. ඒක ඉතින් හැබැයි ලෞකික ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව නම් පින්නතින් සෝවාන් සකුදාගාමිය නාගාමිය අරියත්යන් තත්ත්වයටපත් වෙලා උත්තම භාගයේ තියෙන සංයෝජන පහක් නැසුවට පස්සේ තමයි ඒ අරියත් මාර්ග ඥානය තුලින් තමයි පින්නතිනේ කර්මස්සේ ඥානය නැත්තම් ආශ්‍රවකේ ඥානය උතුම් මේ අභිඥාව ලෝකෝත්තර වශයෙන් අපිට ලැබෙන්නේ. මේවා ඉතින් අපි හැම කෙනෙක්ම දැනගන්න ඕන පින්නතින් බෞද්ධ දර්ශනය හොඳට දැනගත්තම එයාට හොඳ ගුණවතෙක් සිල්වතෙක් නැනවතෙක් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. ඒ මේ ලෞකික ලෝකෝත්තර සංජීවත් ලබාගෙන මේ සංසාර කතරින් අපිට කවදා හරි එතර වෙන්න පුළුවන්කම තියෙනවා පින්නතින්. ඊළඟට අපි තවත් බලමු ප්‍රඥාවට දැන් 74 වෙනි ප්‍රශ්නෙන් අපි පිළිතුරු සපයා ගත්තේ. ඒ ප්‍රඥාව බෙදා තියෙනවා පින්නතින් ලෞකික වශයෙන් ප්‍රඥාවත් ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ සෝවාන් මාර්ගයෙන් අනතුරුයි. ලෞකික ප්‍රඥාව ලබන්න පින්නතින් සමත භාවනා දිනු කරලා පංචම ධානය දක්වා සිත දිනු කරගත්තු උත්තමයන්ටයි. ඊළඟට පින්නතින් අපි බලමු 75 වෙනි ප්‍රශ්නය. මහා බෝධියෙන් බුදු වෙන බුදු බව පතන බෝසත්තුරු බුදු වීමට පෙර කිසිවෙකටත් උපත් වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නූපදින්නේ කවර කරුණ අන්න වැදගත් ප්‍රශ්නයක් විතරයි. දැන් මේ බෝසත්තුරු නියත විරණ ලබනවනේ යම්කිසි බුදුරෙක් වෙතීම ලබන්න එපාය. අට සමුදායන ධර්ම 8ක් සම්පූර්ණ කරගෙන අන්න එහෙම අට ධර්ම සමුදායන ධර්ම 8 සම්පූර්ණ කරගත්ත උත්තමයාට ලෞතර බුදුන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා ඒ අභියසදී සම්මුඛයේදී පින්නතුනේ ලැබෙනවා නියත විරණක්. ප්‍රථම අභිනීහාරය කියලා කියන්නේ ඒකනේ. අපේ බෝසත්ත්වයන් වහන්සේට එදා ලැබුණා සුමේද තවුසැටි. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් බෝධිසත්වයෙක් හැටියට මහා බෝධියෙන් බුදු බව පතනවා නම් ඒ බෝසත්තුරු බුදු වීමට පෙර කිසිවිටකත් උපත ලබන්නේ නැති ස්ථාන තියෙනවා මේ ලෝක 31. දැන් ලෝක 31 කිව්වම මේ පින්නතුන් මතකයට එන්න ඕන රූපාවචර අරූපාවචර දෙකයි ඊළඟට කාම ලෝක සුගති දුගති වශයෙන්. ඉතින් මේවා දැන් නැවත පුනර් වශයෙන් කසාකච්ඡාවට බඳුන් වෙනවා ඉදිරියේදී ඒ නිසා අවශ්‍ය නැහැ දැන් මෙතෙන්දි විස්තරයක් කරන්න. නමුත් මෙන්න මේ මහා බෝධියෙන් බුදු වෙන ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන යම්කිසි උත්තමේ බෝසත්තුරු බුදු වීමට පෙර කිසිවිටකත් උපදින්නේ නැත්තේ ඇයි කියලා අහනවා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකතලවල ඇයි කියලා. ඒක වැදගත්. මොකද ඒක ඒ තැන්වල උපන්නා පින්නතුනේ අභාවිස්ථාන සුදුසු නැහැ. පින් කරන්න බෑ, කුසල් කරන්න බෑ. තමන්ගේ ගමන් මඟ සකස් කර ගන්නට පාදක වෙන කිසිම කරුණක් එතෙන්දී ඇයි හේතුව? අරූපාවචර බ්‍රහ්ම ලෝකතලවල පින්නතුනේ පංචෝකාර භවයක් නැහැ. ඒ නිසාම බෑ. එතකොට එතන තියෙන සතර ඕකාර භව. චතුෝකාර කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ආකාසානං ඡායතන එක ආයතනයක්. ඊළඟට දෙවෙනි එක විඥානං ඡායතන එක බ්‍රහ්ම ලෝකයක්. ඒක ළඟට ආකින්චඤ්ඤ ආයතන එකක්. ඊළඟට නේව සංඥා. මෙන්න මේ අරූපතල හතර. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤ ආයතන, නේව සංඥා, නාසඤ්ඤා තලය කියන මේ මහා කල්පෝනේ මහා දීර්ඝ ආයුෂයක් තියෙන මේ ලෝකවල යම් කිසි කෙනෙක් උපන්නොත් එයාට කවදාත් පින්නතුනි දම් පහක් දෙන්න බෑ. බුදුබණ අහන්න බෑ. බුදු පිළිමයක් දැකලා සිත පහදව ගන්න බෑ. බෝධියක් ළඟට ගිහිල්ලා වඳින්න. ඇයි? ශරීරයක් නැහැනේ. ශරීරයක් නැති දා තමයි අරූප කියන්නේ. රූපයක් නැහැ. හැබැයි ස්කන්ධානිත් හතර තියෙනවා. මොනවද? වේදනා සංඥා සංකාර කියන නාමස්කන්ධය තියෙනවා. රූපස්කන්ධ. අන්නේ රූපස්කන්ධේ නැති නිසා පින්නතුනේ ඒ උත්තරේ කවදාවත් රූපස්කන්ධේ නැත්ැනක උපදින්නේ නැහැ. තවත් එවැනි තරක් තමයි පින්නතුනේ ආසන්නතාවය. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝක තල වලින් 11 වෙනි තලයේ හැටියට තමයි පෙන්වන්නේ. ඊට ඉහළින් තියෙන පහව පින්වත්නි පංච සුද්ධාවාසනේ 4 වෙනි බ්‍රහ්ම ලෝකයට ආйти චතුර්ථ ධ්‍යාන භූමිය. ඉතින් ඒකේ බෝධිසත්වරු කවදාත් උපදින්නේ ආසන්න තලයේ. ඒ ආසන්න තලයක් මෙන්න මේ කියන අරූප තල හතරෙත් කිසිවිටකත් ලෝතුරා බුදුවරු තමන්ගේ බුද්ධත්වයේ දක්වා යන බුදුමගේදී නූපදින බාපි හොඳට තලයේ මතක තියාගන්න ඕන. ඊළඟට 76 වෙනි ප්‍රශ්නේ අපි අරගෙන පිළිතුර බලමු. 75 ඒ භූමියේ අභාවී ස්ථාන නිසා පාරමී දම් පුරන්ට සුසු නොවන භූමිය නිසා කිසිවෙකටවත් බෝසත්තුරු එහි නූපදිති කියලා පිළිතුරු තියෙනවා. දැන් 76 වෙනි ප්‍රශ්නේ බලමු. පසේ බුදුරයන් වහන්සේලා ලෝකපද ලබන්නේ කවර කල්ප තුලදීද? අන්න ඒකත් වැදගත් ප්‍රශ්නයක්. දැන් සමහර වෙලාවට අපි දන්නවා බුදුවරු පහළ වෙන කල්ප තියෙනවා, අබුද්ධෝත්පාද කල්ප තියෙනවා. අපි කලින් එක විග්‍රහ කළා, සාකච්ඡාට බඳුන් කළා. අපි නැවතත් බලමු.
පසේ බුදුරයන් වහන්සේලා ලෝපත ලබන්නේ කවර කල්ප තුලදීද? පසේ පිළිතුර සපයනවා මේකේ පසේ බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ බුද්ධෝත්පාද කාල හේවත් බුද්ධ කල්පවලදී පමණි. එතකොට අබුද්ධෝත්පාද කාලවල මේ පසේ බුදුන් වහන්සේලාගේ ලෝ පහළ වීමක් උපත ලැබීමක් නැහැ. එහෙනම් බුද්ධ කල්පයක්ම වෙන්න ඕන. බුදුවරුන් උපදින කල්පයක්ම නිසා තමයි අර ඒ කාලය වෙනකොට පසේ බුදුන් වහන්සේලා බුද්ධත්වයේ ලැබලා තියෙනවා නම් අනුපතිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙලා පිරිනිවන් පාන්නේ අර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශාසනය පවත්වන්න ඊටකට සලස්සලා දීලා. ඒක වැදගත් ප්‍රශ්නයක්. ඉතින් 70 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි මෙන්න මේ පසේ බුදුවරයන් වහන්සේලා ලෝ පහළ වන්නේ බුද්ධෝත්පාද කාලයේවත් බුද්ධ කල්පවලදී පමණි. ඒක විශේෂයෙන් මතක තියාගත යුතු කාරණයක්. ඊළඟට 77 වෙනි ප්‍රශ්නය සෑම බුදු සසුනකම මෝණේය වත පුරන්නා වූ එක් භික්ෂුවක් සිටි. හැබැයි ඒක තමයි. ඊළඟට අප ගෞතම බුද්ධ ශාසනයේදී එවැනි මෝණේය වත පිරූ භික්ෂුවක් සිටියේය. බුදු සසුනේ පැවිද්ද ලබා එම මෝණේය වත පිරූ භික්ෂුන් වහන්සේ කාගේ කවුරුද කියලා විස්තර දක්වන්න. දැන් අහන්නේ අපේ බුදු සසුනේ හිටපු මෝණේය වත පිරපු ඒ උත්තමයා කාගේ කවුද කියලා අහන්නේ. අපි ඒකට පිළිතුර බලමු 77 නාලක සූත්‍රයේ එන පරිදි හෙතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී බුද්ධත්වයේ ලබන්නට පෙරම බුදු සසුන වෙනුවෙන් මහානදම් ආරම්භ කළා. පසුව මෝණේ නම් වූ වත පුරන ලදී. බුදුරජාණන් වහන්සේගේ උපදේශ ලබාගෙන මෝණේ වත පුරන්නේ රහත් බවටද පත් භික්ෂුවක් විය. එක් බුදු සසුනත එම මෝණේ වත පුරන්නේ එක් භික්ෂුවක් විසින්ම පවණි. හැමෝම පුරන්නේ නැහැ පින්නතු. අනන්ත අප්‍රමාණ රහතන් වහන්සේලා හිටියත් එක බුද්ධ ශාසනයකදී එකම භික්ෂුවක් පමණයි මේ මෝණේ වත කියන උදාාර ප්‍රතිපත්තිය පුරන්නේ. එය විශේෂ සිදුවීමක්. කාලදේවල හේවත් අසිත තවුස්තුමාගේ නැගණියගේ පුත්‍රයෙක්. එතකොට කවුද කාලදේවල කියන්නේ? ඒක පැහැදිලි වෙන ප්‍රශ්නේදී ඊළඟට කාලදේවල හේවත් අසිත තවුස්තුමාගේ නැගණියගේ පුත්‍රයෙක්. අසිත තවුස්තුමාගේ ඉල්ලීමට අනුව මහාන වීම සිදුවිනි. මෙසේ සසුන ආරම්භීමට පෙර සසුන වෙනුවෙන් මහාන වී රහත් බවද ලබා බුදු හිමිගේ අවසරය ලබාගෙන පිරිනිවන් පාන ලදී. අප බුදු සසුනේ රහත් බව ලබා මුලින්ම අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ ප්‍රථම රහතන් වහන්සේ නම වූයේ මේ රහතන් වහන්සේ. නාලක සූත්‍රයේ බලලා කියවලා මේක වැඩි විස්තර දැනගන්න. මේ තමයි පින්නතුනේ කියන්නේ කාලදේවල තවුස නැත්නම් අචිතවත කියන්නේ සුද්ධෝදන රජුගේ රාජ පරම්පරාවට ශිල්ප ශාස්ත්‍ර දුන්න ගුරුවරයා. බොහෝ බුයතෙක්. ඉතින් මෙතුමාගේ ඉල්ලීම අනුව තමයි තමන්ගේ නංගිගේ පුතා නාලක කියන කුමාරයා පැවිදි වෙලා මහානදම් පුරාණ ආරම්භ කරේ ලෝතර බුදු සාසනය ආරම්භ වීමටත් පෙර. හැබැයි ලෝතර බුදුන්වහන්සේ බුදුන් වහන්සේ සම්මුඛ වෙලා ඇවිල්ලා හම්බ වෙලා කතා බහ කරලා බුදුන්වහන්සේගේ අවවාද ලබාගෙන තමයි මෝණේය වත පිළිවේ. හැම බුද්ධ ශාසනයක පින්නතු අපි මතක තියාගන්න ඕන මෝණේය වත පුරන එකම භික්ෂුවක් විතරයි ඉන්නේ. ඒ උත්තරය අනිවාර්යයෙන් මේ මෝණේය වත සම්පූර්ණ කරලා රහත් වෙනවා. රහත් වෙලා ප්‍රථමයෙන් මෙයා බුද්ධ ශාසනයේ පිරිනිවන් පාන්නේ ඒ උත්තරමයයි. ඒක විශේෂ කාරණයක් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊළඟට 78 වෙනි ප්‍රශ්නය උත්පල වන්නා යන මහ රහත් මෙහෙණියකි. එහෙම ඉස්තවිලිය බුදු සසුනේ දැරූ තනතුරු දැන් එතකොට බුදු සසුනක ඉන්නවනේ අගසවුරු දෙනමක් දැරසවු ඒ වගේම අග ශ්‍රාවිකාවරු දෙනමක් ඉන්නේ. එයින් එක නමක් තමයි මේක. අපි බලමු පිළිතුරු කුමක්ද කියලා 78 වෙනි ප්‍රශ්නයට. බුදු සසුනේ ශ්‍රාවිකාවන් අතර වාම අග්ග ශ්‍රාවිකා තනතුර ඇය විසින් දරන ලදී. ඉර්ධුමතින් අතර භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූයේ ශ්‍රාවිකාවක් වශයෙන් අග්‍රය අනිත් ශ්‍රාවිකාවන්ට විශේෂත්වයක් තියෙනවා. තනතුරු දැරුවා. මේ රහත් මෙහෙණිය උත්පල වන්නා නමින් ප්‍රකටය. එතකොට මේ උත්තමාවිය ඉර්ධුමතුන් අතර අග්‍රයි. දැන් අපි දන්නවා අපේ භික්ෂුන් වහන්සේලා අතර ඉර්ධුමතුන්ගේ අතර අග්‍ර කවුද? පින්නතුනි මුගලන් මහරහතන්. අන්නේ මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වුණා නම් ප්‍රධාන වුණා නම් ඒ වගේ තමයි භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රතනතුරු ලැබුවා. ඉර්ධුමත් භික්ෂුණීන් වහන්සේලා අතරින් අග්‍රතනතුරු ලැබුණේ මේ උත්පල වන්නා කියන රහත් මෙහෙණිය. අදට මම හිතනවා කාලේ ප්‍රමාණවත්. තව මෙතන සංශෝධනයක් කරන්න තියෙනවා මගේ පොඩි ප්‍රමාදයකින්. අපේ වැඩසටහනේ දෙවෙනි අංකය ආරම්භයට පස්සේ දෙවෙනි වැඩසටහන ඒකෙදි මට කියවුණා මේ විශේෂයෙන්ම ඒක පොඩි ප්‍රමාදයකින් කියවුනේ අග්‍රශාක විහාරයේ අධිපති හැටියට කවුද කලික දැන් පින්නතුනේ ඒක පොඩි අපි නිවැරදි කරගන්න මාලිගා කන්දය විශේෂයෙන්ම විද්‍යෝදය පිළිවෙනේ හිටපු අධිපතිත්වයේ දරපු
කලුකොන්දයාවේ ශ්‍රී පඤ්ඤාසේකර අභිදාන මහානායක ස්වාමීන් වහන්සේ විද්‍යෝදේනි පිළිවෙනේ තමයි අධිපතිත්වය දැරුවේ. අග්‍රශාවක විහාරය කියලා මගේ ඉක්මනට කීමේදී කියවිලා තියෙනවා. ඒක අපි නිවැරදි කරගන්න ඕනේ. එතකොට මේ උත්තමයාගෙන් පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ අපවත් වුණාම ඊට පස්සේ ආවේ ඒ තනතුර හොබවන්නට කලුකොන්දයා පඤ්ඤාසේකර නායකපාණන් වහන්සේගේ අපවත් වීමෙන් කුරපාඩුව පුරවන්න ඊට පස්සේ විද්‍යෝදේ පිළිවෙනේ නායකත්වයේ දැරිය පින්නතුනේ අකුරැටි අමරවාස නායක හාමුදුරුවෝ. දැන් ඉන්නේ බලංගොඩ පඤ්ඤාවාස කියන හාමුදුරුවෝ. ඉතින් මෙන්න මේ අපි පොඩි වැරදීමක් වුණා නම් ඒක අපි හදා ගන්න ඕන. ඊළඟට අනිත් කාරණේ තමයි මගේ ගියවසරාණේදී මට කියවුණා මම කමට ඒ ප්‍රමාදයට අපි හදා ගන්න ඕන. පින්නතුනේ මේ සත්‍තිස්පාක්ෂී බෝධර්ම පැහැදිලි කරන තැන අර දස විශේෂයෙන්ම දස බල ඊළඟට තියෙනවනේ විරිය වගේ විරිය බල ඒ ඉදි පස්සේ කියවෙන්න ඕන පින්නතුනේ විශේෂයෙන්ම බොජ්ජංග 7. නමුත් මගේ ප්‍රමාදයේ බොජ්ජංග 5යි කියලා කියුනේ. ඒකත් නිවැරදි කරගන්න. දැන් බොජ්ජංග ධර්ම 7 ගැන මම පැහැදිලි කළා. සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, ඊළඟට පින්නතුනේ විරිය සම්බොජ්ජංගය, ඊළඟට පීති සම්බොජ්ජංගය, ඊළඟට පින්නතුනේ පස්සද්ධි සම්බොජ්ජංගය, ඊළඟට සමාධි සම්බොජ්ජංගය, ඊළඟට එතකොට බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 4. විශේෂයෙන් ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒක ප්‍රගුණ වෙන්න ඕනේ. සෑම කෙනෙකුට රහත් වෙනව නම් ලෝකෝත්තර තත්ත්වයෙන් නිවන් දකින්න ඒ උත්තමාවියන්ට මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕන. බොජ්ජංග ධර්ම 7යි. ඒ 5 කියලා කියුණ එක ඒකත් දැන් නිවැරදි කරලා හදාගන්න 7ක් ඇටියෙද. තෙරුවන් සරණයි. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණය කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු අපේගෙන මේ පිටුතුගේ බුද්ධිය ඥානය දිනු කරගෙන මේ ලෝකෝත්තර නිවන සැලසෙන්න තම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් ඉතාලතුලින් මේ මාර්ගය වඩාගෙන ආරෂ්ඨාන මාර්ගයේ ගුණ සපුරාගෙන බෝධිපාක්ෂික ධර්ම 37 වඩාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අග්‍රමා මහ නිවනේ ලෝතුරා සැලසීම උදා කරගන්න මේ ධර්ම සාකච්ඡාව තුළින් හේතු වාසනා සම්පත් උදා වේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඊළඟට